හරි. හොඳයි. අපිට කතා කරන්න තියෙන්නේ සේවාලාභී සේවාදායක ආකෘතිය. client server model කියන එක තමයි අපිට කතා කරන්න තියෙන්නේ. එතකොට අපි ජාලයක තවත් එක ලක්ෂණයක් ඒ කියන්නේ ජාලයක තියෙන ප්‍රධාන අංගයක් හැටියට අපිට මෙන්න මේ සේවාදායක සේවාලාභී ආකෘතිය හඳුන්වන්න පුළුවන්. එතකොට ජාලයක තියෙන සේවාවන් ක්‍රියාත්මක වෙද්දී මෙන්න මේ සේවාලාභී එහෙම නැත්නම් සේවාදායක මේ දෙක එකතු වෙලා තමයි මේ ක්‍රියාවලිය බොහෝ දුරට සිද්ධ වෙන්නේ. එතකොට අපි ලබා ගන්නා සේවාවන් විශාල ප්‍රමාණයක් මෙන්න මේ සේවාලාභී සේවාදායක ආකෘතියට අනුව තමයි සිද්ධ වෙන්නේ. එතකොට මේක විශේෂ දෙයක් නෑ. සේවාදායක පරිගණකයක් කියන එක අපි ගත්තොත් එහෙම right සර්වර් එකක් සේවාදායක පරිගණකයක්. එතකොට මෙන්න මේ සේවාදායක පරිගණකය ට සම්බන්ධ වෙලා මත පදනම් වෙලා ජාලගත වීමක් තුළින් මේ සේවාදායක පරිගණකය හා සම්බන්ධ වෙන්න පුළුවන් විශාල පරිගණක ප්‍රමාණයකට right. එතකොට මේ පරිගණක සේවාව ලබා ගන්නා පරිගණක හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට මෙතන සේවාදායකය එහෙම නැත්නම් සර්වර් කියන එක right සර්වර් එකට. එතකොට මේක ජාලයක් තුළින් ඇත්තටම මේ දෙක අතර සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන්. ඒ ගොඩනගා ගන්න සම්බන්ධතාවය මත අපිට තව විශාල පරිගණක සංඛ්‍යාවකට මෙන්න මේ පරිගණකය හරහා සේවාව ලබා දීමේ හැකියාව තියෙනවා. right මෙන්න මේ විදිහට පරිගණක අපිට දක්වන්න පුළුවන් right. එතකොට පරිගණක විශාල ප්‍රමාණයකට මෙන්න මේ වගේ සේවාව සැපීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට අපි ගත්තොත් එහෙම අපි දැන් ජාලකරණය තුලින් අන්තර්ජාලය මෙන්න මේ ජාලකරණය තුලින් අන්තර්ජාලය කියන එක බොහොම දියුණු මට්ටමකට පැමිණලා තියෙනවා. අන්තර්ජාලය භාවිතා කරලා අපිට විශාල තොරතුරු ලබා ගැනීම සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම විවිධ sannivedanayන් සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේම විනෝදාස්වාදය සඳහා අපිට යම් යම් වීඩියෝ නැරඹීම් ගීත නැරඹීම් වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන්. ඔන්ලයින් ක්‍රමයට මාර්ගගත ක්‍රමයට අපිට පරිගණක ක්‍රීඩාවල දෙන්න පුළුවන්. මෙන්න මේ වගේ විශාල සේවාවන් සංඛ්‍යාවක් අපිට ලබා ගැනීමේ හැකියාව තියෙනවා අන්තර්ජාලය තුලින්. එතකොට මෙන්න මෙහෙම ජාල තුලින් ලබා ගන්න පුළුවන් මෙන්න මේ සේවාවන් ගොඩක් වෙලාවට සමන්විතව තියෙන්නේ මොකද්ද? මෙන්න මේ සේවාදායක සේවාලාභී ආකෘතිය අනුව. එතකොට සේවාව සැපයීම සඳහා පරිගණකයක් කියන්න පුළුවන් ඒක සේවාදායක පරිගණකයක්. එතකොට සේවාව සැපයීම සඳහා තමයි ඔවුන් ඉදිරිපත් වෙලා ඉන්නේ. එතකොට මේ සේවාව සපයන පරිගණකයකට සාමාන්‍ය පරිගණකයක් නෙවෙයි මේක. ඇත්තටම විශාල මතක ප්‍රමාණයක් මතක ධාරිතාවයක් තියෙන සැකසුම් විශාල ප්‍රමාණයේ සැකසුම් හැකියාවක් තිබෙන යම් මොහොතක් ගත්තොත් ඒ මොහොතේ විශාල සැකසුම් සංඛ්‍යාවක් සිදු කිරීමේ හැකියාව තියෙන ඒ වගේම අති විශාල මතක ධාරිතාවයක් හා ගබඩා කිරීමේ ධාරිතාවයකින් සමන්විත පරිගණකයක් මෙන්න මේ සේවාදායක පරිගණකයක් වෙන්නේ. එතකොට මේක සාමාන්‍යයෙන් අපි දකින පරිගණකයක් වගේ නෙවෙයි. සේවාදායක පරිගණක මම හිතන්නේ ඔයාලා රූප සටහන් දැකලා ඇති. එතකොට මේවා විශේෂ කාර්යයන් සඳහා භාවිතා කරන්නට පුළුවන් සේවාදායක පරිගණකයන් හැටියට තමයි නිෂ්පාදනය කරලා තියෙන්නේ. එතකොට අපි ගත්තොත් අපේ පරිගණකයන් ගත්තොත් අපි සිද්ධ කරන කාර්යයන් ගත්තොත් බහුකාර්ය හැටියට තමයි අපි හඳුන්වන්නේ. එතකොට අපි පොදුවේ කාර්යයන් විශාල ප්‍රමාණයක් අපේ පරිගණක තුලින් සිද්ධ කර ගන්නවා. නමුත් සේවාදායක පරිගණකයක් කියන එක ගත්තොත් එහෙනම් මේ සේවාදායක පරිගණකය බොහෝ වෙලාවට යම් කාර්යයක් හෝ දෙකක් සඳහා පමණක් විශේෂිත වෙලා ඒ අනුසාරයෙන් ගොඩනගලා ඒ අනුව ක්‍රියා කිරීමට සකස් කරලා තියෙන පරිගණකයක් වෙනවා. එතකොට මෙන්න මේ සේවාව සැපයීම සිද්ධ කරන්නේ අන්නේ සේවාව එකක් හෝ නැත්නම් උපරිම වශයෙන් දෙකක් හෝ තුනක් වගේ ප්‍රමාණයක්. ඊට වඩා සේවාවක් සැපීම වෙනත් ආකාරයේ සේවාවන් සැපීම ඒ සේවාදායක පරිගණක තුළින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් විවිධ සේවාදායකයන් විශාල ප්‍රමාණයක් අපිට දැක ගන්න පුළුවන් වර්ග කීපයකට බෙදලා දක්වන්න පුළුවන්. එතකොට මේ සේවාදායකයන් අපේ කාර්යයන් ගත්තාම අපිට මේ සේවාදායක විශේෂ කාර්යයන් සඳහා භාවිතා වෙන සේවාදායක පරිගණක වලට සම්බන්ධ වෙලා අපිට
අපිට අවශ්‍ය කාර්ය අර විශාල කාර්ය ප්‍රමාණය ඒ එකිනෙක හරහා ලබා ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට ගත්තොත් එහෙම අපිට සේවා දායක පරිගණකය සේවාව ලබා ගන්නා පරිගණකයන් අපිට විශාල ප්‍රමාණයක් මේ විදිහට දැක් ගන්න පුළුවන්. එතකොට මේක ඇත්තටම සේවාව සපයීම සඳහා යම් යම් ආයතන විසින් ගොඩනගලා තියෙන සේවාදායක පරිගණකයන්. එතකොට මේවට සම්බන්ධ වෙන්නේ ඇත්තටම අපි වගේ ක්ලයන්ට් කියලා හඳුන්වනවා. එතකොට මේ අය ඇත්තටම සාමාන්‍ය පරිශීලකයන් වෙනවා. right? එතකොට මේලා පරිශීලකයන් වෙනවා. පරිශීලකයන් තමයි මේ සම්බන්ධය ඇති කරගෙන තියෙන්නේ. හරි. එතකොට සේවාව සැපීම විවිධ සේවාවන් සපයන සේවාදායකයන් ජාලයන් තුල ඇතුළත් වෙලා තියෙනවා. right? එතකොට අපි මෙන්න මේ මොනවද මෙන්න මේ සේවාව සපයන සේවාදායකයන් අර සුවිශේෂී සේවාදායකයන් මොනවද කියන එක අපි මෙතෙන්දී ඉගෙන ගන්න තමයි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. එතකොට අපි මෙන්න මේ සේවාලාභී සේවාදායක ආකෘතිය කියන එක අපි ගත්තොත් මෙන්න මේ ආකෘතිය. සේවාව සපයන පරිගණකයක් සාමාන්‍ය පරිගණක දෙක තුනක් තියෙන්නත් පුළුවන් එකට සම්බන්ධ වෙලා. නමුත් අපි එක පරිගණකයක් හැටියට තමයි ගොඩක් වෙලාවට මේක හඳුන්වන්නේ. නමුත් පරිගණක දැන් සේවාවක් සැපයීම සඳහා සේවාදායක පරිගණක දෙක තුනක් සම්බන්ධ වෙන්න හැකියාව තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් එහෙම අපි Google කියන අපේ මොනවා හරි සෙවීම් යන්ත්‍රයක් කියන එක අපි දන්නවා. Google කියන සෙවීම් යන්ත්‍රය හරහා අපි සෙවීමක් සිද්ධ කරද්දී මෙය සම්බන්ධ වෙන්නේ Google කියන වෙබ් සර්වර් එකකට. හරි? වෙබ් සර්වර් අපි කතා කරනවා ඉස්සරහට. right? වෙබ් සර්වර් එකට තමයි සම්බන්ධ වෙන්නේ. නමුත් මේ වෙබ් සර්වර් එක මේ එතකොට මේකත් සේවාදායකයක්. වෙබ් සර්වර් කියන්නේ සේවාදායකයක්. මේක තවත් සම්බන්ධ වෙනවා එයාලගෙම තියෙන දත්ත මධ්‍යස්ථානයකට. දත්ත මධ්‍යස්ථානය. මේකට අපි කියනවා data center කියලා. මෙන්න මේ data center එකට සම්බන්ධ වෙනවා. Google data center කියලා වලට ඔන්නම් YouTube වල වගේ search කරලා බලන්න වීඩියෝ දැක ගන්න පුළුවන්. එයාලගේ දත්ත මධ්‍යස්ථානයන් කියන එක. එතකොට මෙන්න මේ වෙබ් සර්වර් එක ඩිරෙක්ට් කරනවා කොහෙටද? දත්ත මධ්‍යස්ථානයට. එතකොට වෙබ් සර්වර් එකක් තුල අර වගේ විශාල දත්ත ප්‍රමාණයක් ගබඩා කරලා තියාගන්න බෑ. එතකොට මේ data center තුල තියෙන්නේ මෙන්න මේ සේවාදායක පරිගණක. එතකොට මෙන්න මේ අපිට අවශ්‍ය වෙන්නේ මොකද්ද? Google වල තුල යම් යම් දත්තයන් සෙවීම සිද්ධ කරන එක තමයි මෙතන කාර්යය අපිට වෙලා තියෙන්නේ. නමුත් මේ කාර්යය සඳහා මෙතන ඔන්න බලන්න පරිගණක දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ සේවාදායකයන් දෙකක් සම්බන්ධ වෙලා තියෙනවා. මෙන්න මෙහෙම අපිට එක් පරිගණකයක් නෙමෙයි පරිගණක දෙකක් කීපයක්. එතකොට මේකත් අපි මේ විදිහට ඇඳාම සාමාන්‍යයෙන් ගත්තොත් එහෙම data centers කීපයක් තියෙනවා. මේ data center එකට traffic එක වැඩි නම් ඒ කියන්නේ මේකෙන් වෙබ් සේවාවකට දත්ත ගලා ඒම තරමක් ප්‍රමාද වෙනවා නම් එයාලා තවත් data center එක වෙත යොමු වීම සිද්ධ වෙනවා. මොකද මේ කාර්යක්ෂමතාවය පවත්වාගෙන යන්න. මේක තවත් data center එකකට යන්න පුළුවන්. වෙබ් සර්වරුත් අපේ ඉල්ලීම් පරිදි කීපයක් තියෙන්න පුළුවන්. එතකොට මේක ඇත්තම ගත්තොත් ඒකකයක් හැටියට වැඩ කරනවා. නමුත් විශාල සේවාදායකයන් ප්‍රමාණයක් එක් කාර්යයක් සඳහා භාවිත වෙන අවස්ථාවක් වෙනවා. එතකොට අපි සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම සේවාදායක සේවාලාභී ආකෘතියක් ඇන්දට නමුත් මේකට විශාල සේවාදායකයන් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. නමුත් මේක අපි සරල කර ගැනීමක් හැටියට එක සේවාදායකයක් අපි මේ විදිහට නිරූපණය කරනවා. හරි? එතකොට සේවාව සපයන එක්කෙනා සේවාදායකයා වෙනවා. මේ සේවාව අපි යම් යම් අවස්ථාවලදී ලබා ගැනීම අපි ඒ වෙලාවට සේවා ලාභීන් හැටියට එහෙම නැත්නම් පරිශීලකයන් ක්ලයන්ට් හැටියට අපි ඒ වෙලාවේ ඒකට සම්බන්ධ වෙනවා. එතකොට මෙන්න මේක තමයි සේවාදායක සහ සේවාලාභී ආකෘතිය කියන එකෙන් අදහස් වෙන්නේ. හොඳයි. එතකොට මෙන්න මේ ආකෘතිය ක්‍රියාත්මක වෙන්නේ ජාලයන් තුල. හොඳයි. අපි යමු එහෙමනම් ඊළඟ පිටුවට. right. අපි 77 වෙනි පිටුවට යනවා. සේවාදායක පරිගණක කියන එක මොනවද? වර්ගයන් කියන එක අපි හඳුනා ගන්න. ඒ වගේම සේවාදායකයෙක් කියන්නේ මොකක්ද කියන එක. right. එතකොට අපි සේවාදායකයෙක් කියන එක දැන් හොඳටම දන්නවා. මොකක්ද? සුවිශේෂී පරිගණකයක්.
අපි සේවාදායකයෙක්ට සරලව කිව්වොත් සුවිශේෂී පරිගණකයක් කියන එක හඳුන්වන්න පුළුවන්. සුවිශේෂී වෙන්න නම් මොකක් හරි සුවිශේෂී කාර්යයක් වෙන්න ඕනේ. ඒ වගේම සුවිශේෂී හැකියාවන් තියෙන්න ඕනේ. ඒ හැකියාවන් හැටියට අපිට හඳුන්වන්න පුළුවන් අන්න අර කියන අතිවිශාල සැකසුම්ධාරිතාවය, ඒ වගේම හොඳ මතක ප්‍රමාණයක්, හොඳ මතක ශක්තිය, ඒ කියන්නේ RAM එක කියන එක මතක ගබඩා කරගෙන මතකයේ තුල තබාගෙන ඒවා හැසිරීමේ හැකියාව, ඒ වගේම ගබඩා ආධාරිතාවය කියන එකත් තියෙනවා. ඉතින් මේ වගේ සුවිශේෂී හැකියාවක් තියෙන්න ඕන මේ විශාල පරිගණක සංඛ්‍යාවකට සේවාව ලබා දීමට. ඒකට ඒක තමයි සේවා දායකයක් කියන එකෙන් අදහස් වෙන්නේ. නමුත් අපි සේවා දායක කියන පරිගණක සාමාන්‍යයෙන් ආයතනයක් තුල උනත් තියෙන්න පුළුවන්. ආයතනයේ තියෙන පරිගණකයන් සඳහා සේවාව සැපයීම සිද්ධ කරන ඒවා සේවා දායක. ඒකට ඒවත් සේවා දායක සේවාව ලබා ගැනීම සිද්ධ කරන පරිගණක තියෙනවා ආයතනයේ, ඒවා සේවා ලාභී වෙනවා. එතකොට ඒකත් ක්ලයන්ට් සර්වර් මොඩල් එකක් වෙනවා. right? ඒ වගේ ජාලයන් තුල, අන්තර්ජාලය තුල මේ වගේ සේවා දායක සේවා ලාභී ආකෘතිය දැක් ගන්න පුළුවන්. හොඳයි. සේවා දායක පරිගණක කියන එක ගැන අපි කතා කරොත් එහෙම අපි නෝට් එක කියලා බලමු. පැහැදිලි දැන් ඔයාලට ඒක. සාමාන්‍ය පරිගණකකින් සිදු කරන කාර්යයන්ට වඩා යම් විශේෂ කාර්යයක් ප්‍රබලව. එතකොට විශේෂ කාර්යයක් කියන එක තියෙනවා. සෑම කාර්යයක්ම සිද්ධ කරන්නේ එතකොට සාමාන්‍යයෙන් අපි පර්සනල් කම්පියුටර් එක PC එක අපි අපිට අවශ්‍ය සෑම කාර්යයක්ම සිද්ධ කරගන්නවා. නමුත් සේවාදායක එහෙම නැහැ. විශේෂ කාර්යයන් සිද්ධ කරන්නේ හැබැයි කාර්ය ප්‍රබලව සිද්ධ කිරීම සිද්ධ කරන්න පුළුවන්. එක කාර්යයක් දෙකක් ඒ වගේ එකක් නමුත් ප්‍රබලව සිද්ධ කරනවා. ඒ ප්‍රබලව සිද්ධ කරන්න අවශ්‍ය පසුබිම සේවාව සඳහා අවශ්‍ය වන යටිතල පහසුකම් ඒ සේවාදායක පරිගණකයන් තුළ අන්තර්ගත වෙනවා. හරි? එනම් සැකසුම් ධාරිතාවයක් වැඩි කාර්යක්ෂමතාවයකින් සිදු කළ හැකි විශේෂ පරිගණක වර්ගයක් ලෙස සේවාදායක පරිගණක හඳුන්වන්න පුළුවන්. right? සේවාදායක යනු සේවාව සැපයීම සිදු කරන පරිගණක වර්ගයකි. right? එතකොට සේවාව සපයන ඒක තමයි සේවාදායකයා කියලා කියන්නේ. හරි? විශාල පිරිසකට ජාල තාක්ෂණය උපයෝග කරගෙන සේවාවන් සැපයීම මෙන් පරිගණක මගින් සිදුවේ. එතකොට මේකට සාමාන්‍යයෙන් වර්තමානයේ සර්වර් එකකට සාමාන්‍යයෙන් මිලියන ගණනක් සේවා ලාභීන් සම්බන්ධ වෙනවා. එතකොට ඒ වගේ විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා තමයි මෙන්න මේ සේවාව සේවාදායකයෙක් විසින් සැපයීම සිද්ධ කරන්නේ. right? මෙම සේවා ලබා ගන්නා පරිගණක සේවාලාභී පරිගණක වෙනවා. right? සේවාදායක පරිගණක තුළ විශාල පිරිසකට සේවාව ගැනීමට හැකි අයුරින් ක්‍රියාත්මක කිරීම හැකි සේවාදායක මෙහෙයුම් පද්ධති භාවිතා වේ. අපි එතකොට හොඳටම දන්න දෙයක් තමයි ඕනෑම පරිගණකයක් ගත්තාම ඒ පරිගණකයකට තියෙනවා OS එකක්. එහෙම නැත්නම් ඔපරේටින් සිස්ටම් එකක්. ඕනෑම පරිගණකයක් ගත්තොත් ඒකට මෙහෙයුම් පද්ධතියක් කියන එක අත්‍යවශ්‍ය වෙනවා. right? OS එක අත්‍යවශ්‍යම වෙනවා. right? එතකොට මෙන්න මේ ඔපරේටින් සිස්ටම් එක භාවිතා කරන අපි අවශ්‍යතාවය අනුව වෙනස් වීම සිද්ධ වෙනවා. දැන් අපි ගත්තොත් එහෙම අපි සාමාන්‍යයෙන් භාවිතා කරන්නේ client OS කියන එක. ඒ කියන්නේ අපි සේවා ලාභීන් සඳහා භාවිතා වෙන Windows වගේ ඒවා තමයි අපි භාවිතා කරන්නේ. මේක home and office use හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට නිවෙස්වල තුල සහ සාමාන්‍යයෙන් කාර්යාල තුල යම් යම් කාර්ය සිදු කිරීම සඳහා අවශ්‍ය ඔපරේටින් සිස්ටම් එකක් හැටියට තමයි අපි භාවිතා කරන Windows එතකොට ඔය Apple Mac ඒ වගේ එකක් අපිට හඳුන්වන්න පුළුවන් වෙන්නේ. හරි? Linux වලත් ඒ වගේ මෙහෙයුම් පද්ධති තියෙනවා. නමුත් සේවා දායකයෙක් මේ මෙහෙයුම් පද්ධති භාවිතා කරලා අපිට ඒ කාර්යයන් සිදු කර ගැනීමේ හැකියාවක් නැහැ. එතකොට මේකට අර විශාල සේවා ලාභීන් ප්‍රමාණයක් සම්බන්ධ වෙනවා. ඒ සේවාලාභීන් හැසිරවීම එයාලට අවශ්‍ය සේවාවන් සැපයීම හැසිරවීමට හැකි ආකාරයේ මෙහෙයුම් පද්ධතියක් වෙන්න ඕන. ඒක තමයි ප්‍රධානම දේ. මොකද අර විශාල පිරිසකට එකවර සේවාව සැපයන්න අවශ්‍ය වෙනවා. ඒකට මේකට අර පොදුවේ මේ සම්පත බෙදා හැරීමට හැකි අයුරින් බලපැවැත්වෙන ඔපරේටින් සිස්ටම් එකක් වෙන්න ඕන ඒක. ඒකට මේ වගේ මෙහෙයුම් පද්ධති අපි Linux වලත් ඒ වගේම Windows කියන මේ මෙහෙයුම් පද්ධති නිෂ්පාදන සමාගමේ කියන්නේ Microsoft සමාගමෙත් ඒ වගේම ප්‍රධාන වශයෙන් ඔන්න ඔය සමාගම් දෙකේ තමයි ඊට වඩා Unix ඒ වගේ තවත් සමාගම් කීපයක් තියෙනවා.
ඉතින් ඒ වගේ සමාගම් තමා මේ වගේ මෙහෙයුම් පද්ධති නිර්මාණය කරන්නේ. එතකොට ඒ අදාළ කාර්ය අනුව මෙහෙයුම් පද්ධති ගොඩක් වෙලාවට වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඒවා සේවා දායක පරිගණක සඳහා භාවිතා වන මෙහෙයුම් පද්ධති වෙනවා. මේවා ප්‍රධාන වශයෙන් ගත්තාම ඇත්තටම Linux කියන මෙහෙයුම් පද්ධති වර්ගයන් තමයි ගොඩක් වෙලාවට සේවාදායක පරිගණකයන් තුළ භාවිතා කරන්නේ. මොකද ඒක ගොඩක් වෙලාවට ඔය ජාලකරණයේදී විශාල පහසුවක් ඇත්තටම මෙන්න මේ Linux කියන මෙහෙයුම් පද්ධති හරහා ජාලගත වීම, ජාල හැසිරවීම, ඒ වගේම ජාල කටයුතු වලදී පහසුවෙන් අවශ්‍ය තොරතුරු ඒ කියන්නේ මේ යම් යම් අපි හිතමු දෝෂ සහගත තත්ත්වයක් තියෙනවා නම් ඒවා निराකරණය කරගන්න ඒ වගේ මේ දෝෂ හඳුනා ගැනීම සාමාන්‍ය Windows කියන මෙහෙයුම් පද්ධති ඒ වගේම Apple සාමාන්‍යව භාවිත වෙන මෙහෙයුම් පද්ධතිය වලට වඩා පහසුවක්. ඒක නිසා Linux කියන මෙහෙයුම් පද්ධතිය තමයි ගොඩක් වෙලාවට Linux වලත් සේවා දායකයන් සඳහා භාවිත වෙන මෙහෙයුම් පද්ධතිය තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ සේවා දායකයන් වල මෙහෙයුම් පද්ධති හැටියට භාවිතා කරන්නේ. හොඳයි. එතකොට ඒවට උදාහරණ හැටියට අපිට කියන්න පුළුවන් Red Hat server කියන එක, CentOS කියන එක, Unix servers ඔය විදිහට විවිධ සේවාදායක මෙහෙයුම් පද්ධති තියෙනවා. ඒවා තමයි ගොඩක් ප්‍රචලිත. නමුත් යම් යම් කාර්යයන් සඳහා විශේෂයෙන්ම නිෂ්පාදනය කරපු මෙහෙයුම් පද්ධතිත් භාවිතා වෙනවා. right? එතකොට ඒවා ඒ කාර්යයන් සඳහා පමණක් නිෂ්පාදනය කරලා තින්නේ. ඒ මෙහෙයුම් පද්ධතිය හරහා තමයි ඒ ක්‍රියාවන් ඒ සේවාදායකය හරහා සිද්ධ වෙන්නේ. හරි. එතකොට Windows කියන මෙහෙයුම් පද්ධතියේ තියෙනවා සේවාදායක සංස්කරණයන්. එතකොට Windows කියන එක අපි සාමාන්‍යයෙන් අපිට හුරු පුරුදු දෙයක්. අපි එතකොට සාමාන්‍යයෙන් මේ Windows server කියන එක භාවිතා කරනවා ගොඩක් වෙලාවට අපේ සාමාන්‍යයෙන් ආයතනයක් තුල. ආයතනයක මම කිව්වා මේ වගේ සේවාලාභී සේවාදායක ආකෘතීන් තියෙනවා. එතකොට ඒකේ සේවාදායක පරිගණකය සඳහා ගොඩක් වෙලාවට මෙන්න මේ Windows server කියන මෙහෙයුම් පද්ධති ගොඩක් වෙලාවට භාවිතා කරනවා. එතකොට ඒකේ සංස්කරණයන් කීපයක් අපිට දැක් ගන්න පුළුවන්. ප්‍රචලිත ඒවා හැටියට හඳුන්වන්න පුළුවන් 2008 කියන 2012 2014 තියෙනවා. right? ඔය වගේ මෙහෙයුම් පද්ධති තියෙනවා. එතකොට ඒවා අපිට සේවාදායකයක් හැටියට භාවිතා කරන පරිගණකයන් සඳහා අපි ස්ථාපනය කරලා අවශ්‍ය සේවාව සේවාලාභීන් වෙත ආයතනයක් වගේ තුල ලබා දෙන්න පුළුවන්. නමුත් මේක අන්තර්ජාතිකව මේ වගේ විශාල ප්‍රමාණයකින් සේවාව සපයන්න අවශ්‍ය නම් මේ වගේ මෙහෙයුම් පද්ධති භාවිතා කිරීමේ හැකියාවක් නැහැ. හරි? හොඳයි. එතකොට Linux කියන මෙහෙයුම් පද්ධතිය තමයි අතරම සේවාදායකයන් සඳහා ප්‍රචලිතව භාවිතා කරන්නේ. එතකොට මේක කොයි විදිහද කියනවා නම් ඔයාලා දැකලා ඇති Microsoft සමාගමෙත් සේවාදායක පරිගණකයන් තියෙනවා අහලා ඇති. එතකොට එයාලා භාවිතා කරන සේවාදායක පරිගණක සඳහා මෙහෙයුම් පද්ධති නිෂ්පාදකයා ප්‍රමුඛයෙක් වෙන Windows සමාගමත් ගොඩක් වෙලාවට Linux කියන මෙහෙයුම් පද්ධති තමයි එයාලගේ සර්වර්ස් හැටියට භාවිතා සර්වර්ස් වල භාවිතා කරන්නේ. මොකද ඒ තරම්ම Linux කියන මෙහෙයුම් පද්ධති ගත්තොත් එහෙම ඒවා මෙන්න මේ සේවා සැපයීම සඳහා භාවිතා කිරීමේදී සේවා දායකයන්ට ජාලගත වීම තුළින් ඉතාමත් පහසුවෙන් හැසිරවීම වගේ දේවල් සිද්ධ කරන්න පුළුවන් නිසා ඒවා ඉතාමත් ප්‍රචලිත වෙනවා. හොඳයි. සේවාදායක පරිගණක වර්ග කීපයකට බෙදා දැක්විය හැක කියලා තියෙනවා. බෙදන්න පුළුවන් ඒවා. right? එතකොට මීට අමතරව තවත් සේවාදායකයන් විශාල වශයෙන් තියෙනවා. නමුත් පොදු වශයෙන් අපිට ඒ වගේම සාමාන්‍යයෙන් මේක අපි ගත්තොත් එහෙම වැඩි වශයෙන් භාවිතා වන සේවාදායකයන් හැටියට අපිට මෙන්න මේ සේවාදායකයන් හඳුන්වන්න පුළුවන්. හොඳයි. මේක බලමු අපි සේවාදායකයන් මොනවද කියලා. right? වෙබ් සේවාදායක පරිගණක. වෙබ් සර්වර්ස් කියන ඒවා, ගොනු සේවාදායක පරිගණක, ෆයිල් සර්වර්ස් කියන ඒවා, වසම්නාම සේවාදායක අපි කතා කරා DNS කියන සේවාව. ඒ සේවාව සපයන්නේ සේවාදායකයක් විසින් DNS සර්වර් කියන එක. විද්‍යුත් ලිපි සේවාදායක පරිගණක, මේල් සර්වර්ස් කියන ඒවා, යදොම් සේවාදායක පරිගණක, ඇප්ලිකේෂන් සර්වර්ස් කියන ඒවා සහ නියෝජන සේවාදායක අපි ඒකට කියනවා ප්‍රොක්සි සර්වර්ස් කියලා. එතකොට මෙන්න මේ
යම් යම් කාර්යයන් සුවිශේෂී පොදු කාර්යයන් සිදු කර ගැනීම සඳහා මෙන්න මේ වගේ සේවාදායකයන් සාමාන්‍යයෙන් අපි භාවිතා කරනවා. right. හොඳයි. එතකොට වෙබ් සේවාදායක මෙන්න මේ සේවාදායකයන් පිළිබඳ අපිට දැන් කතා කරන්න තියෙන්නේ. එතකොට මෙන්න මේ සේවාදායකයන් ගත්තොත් එහෙම අපි වෙබ් සේවාදායකයෙක් ගත්තොත් එහෙම මේ සේවාදායක පරිගණකයෙන් සිද්ධ කරන්නේ අර වෙබ් අඩවි හැසිරවීමේ කාර්යයන් පමණයි. එතකොට වෙනත් කාර්යයන් සිද්ධ කරන්නේ නමුත් ඒ කාර්ය ප්‍රබල ලෙස සිද්ධ කරනවා. ඒ කියන්නේ විශාල සේවා ලාභීන් ප්‍රමාණයකට එකවර සේවාව සපයමින් ඒ කාර්ය සුවිශේෂී ලෙස සිද්ධ කරන්න පුළුවන් සේවා දායක පරිගණක වලට. හොඳයි. අපි එහෙනම් පළවෙනි එක ගැන කතා කරමු. වෙබ් සේවාදායක පරිගණක. හරි? වෙබ් සේවාදායක පරිගණක. වෙබ් සර්වර්. right? වෙබ් සේවාදායකයක් කියන්නේ ඇත්තටම මොකක්ද? එතකොට මේකේ කාර්ය සුවිශේෂී කාර්යයක් මොකද්ද? අපි දන්නා අන්තර්ජාලය තුල අපි වෙබ් අඩවි, වෙබ් පිටු වගේ දේවල් අපි භාවිතා කරනවා. එතකොට මේකට අපි භාවිතා කරන නියමාවලිය තමයි මොකද්ද? අපි කතා කරා HTTP හෝ HTTPS. එතකොට අදිපාට තැන්පාරු නියමාවලිය හැටියට අපි ඒක හඳුන්වනවා. එතකොට මේ නියමාවලිය හරහා තමයි අපිට වෙබ් පිටු අන්තර්ජාලයේ තියෙන යම් පරිගණකයන් සේවාදායකයන් තුල තියෙන ගබඩා කරලා තියෙන වෙබ් පිටු වෙබ් අඩවි අප වෙත ළඟා වීම සිද්ධ වෙන්නේ. ඉන්නේ නියමාවලිය හරහා. එතකොට මෙන්න මේ වෙබ් පිටු වෙබ් අඩවි කියන එක සිද්ධ වෙන කාර්ය ගත්තොත් එහෙම යම්කිසි පරිගණකයක අපිට ඒක ගබඩා කරන්න පුළුවන්. එතකොට අපේ පරිගණකයක වුණත් අපි සාමාන්‍ය භාවිතා කරන පරිගණකයක් වුණත් අපිට වෙබ් අඩවියක් කියන එක අපිට පවත්වාගෙන යාමේ හැකියාව තියෙනවා. එතකොට මේ වෙබ් අඩවිය අපේ පරිගණක තුල අපි ඒක වෙබ් සර්වර් එකක් කියන එක අපි හැටියට මේක අපි වෙනස් කරගන්න ඕන. එතකොට ඒක වෙනස් කරගෙන පරිගණකයේ සාමාන්‍ය වෙබ් සර්වර් එකක් ආකාරයට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. right? නමුත් මේක ගත්තොත් එහෙම මේකට යම්කිසි ප්‍රමාණයක සේවා ලාභීන් ප්‍රමාණයක් සම්බන්ධ කරගන්න පුළුවන්. නමුත් විශාල වශයෙන් සම්බන්ධ වෙනකොට මේකේ තියෙන RAM ධාරිතාවය, ඒ වගේම සැකසුම් ධාරිතාවය කියන එක ප්‍රමාණවත් වෙන්න පුළුවන්. ඒ නොවන වෙලාවට මේක ක්‍රියාත්මක වෙන එක බාධා වෙලා මේක ස්ටක් වෙන එකක්, ඒ වගේම එකවර එන හිටීමක් වගේ දෙයක් සිද්ධ වෙන්න පුළුවන්. ඒක නිසා මේ වගේ පරිගණකයක අපි සාමාන්‍යයෙන් වෙබ් අඩවියක් ගබඩා කිරීම එහෙම නැත්නම් හොස්ට් කිරීම කියලා කියනවා. වෙබ් සත්කාරය කියලා කියන අපි වෙබ් කියන පාඩමේදී ඉගෙන ගමු. හරි? හොස්ටිං කියන එක ගබඩා කිරීම කියන එකක් වගේ එකක් මේක. නමුත් මේ හොස්ටිං එක මේ වගේ පරිගණකයක අපි ගබඩා කරන්නේ නැහැ. කරන්න පුළුවන් වුණාට. මොකද ඒකට හේතුව තමයි අර විශාල ප්‍රමාණයකට මේක සේවාව ලබා දීමේ හැකියාවක් මෙන්න මේ අපේ සාමාන්‍ය පරිගණක වලට නැහැ. මේක නිසා මොකද කරන්නේ? ලෝකයේ ප්‍රචලිත සමාගම් කීපයක්ම තියෙනවා. සමාගම් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒකට එන්නේ වගේ අපිට පළපුරුදු ඇති ඒ වගේම ප්‍රචලිත වෙබ් සර්වර් එකක් තුල අපි මේ මොකද කරන්නේ? අපේ වෙබ් අඩවිය ගබඩා කිරීම සිද්ධ කරනවා. ඒකට අපි ගත්තොත් එහෙම වෙබ් සේවාදායක පරිගණකයක් තියෙන්න පුළුවන්. අපි ඒක හිතමු වෙබ් සර්වර් එක. right? මේ තුල අපි අර භාවිතා කරන අපි අර ගොඩනගපු නිර්මාණය කරපු වෙබ් අඩවිය ගබඩා කිරීම සිද්ධ කරන්න පුළුවන්. හරි? වෙබ්සයිට්. right? මේකෙදි ඇති වෙන පහසුව තමයි මොකද? මෙන්න මේවා වෙබ් සේවාදායකයක් ගත්තොත් අපි හිතමු අපේ පරිගණකය අපේ වෙබ් සේවාදායකයක් හැටියට භාවිතා කරනවා කියලා හිතමු.
right නමුත් අපි මේකට මොකද වෙන්නේ අපි දවසේ පැය 24ම හරි දවසේ පැය 24ම මේකට ඉන්ටර්නෙට් සේවාව ලබා දෙන්න ඕන right එසේ නොවුනොත් මොකද වෙන්නේ මේක ජාලගත වීම සිද්ධ වෙන්නේ ඒ ජාලගත වීම සිද්ධ නොවීම මතින් ඒ වෙබ්සයිට් එක කිසියම් කෙනෙකුට ඒ වෙලාවේ දැක ගැනීම හැකියාවක් නැහැ. මොකද මේක 100%ක්ම ජාලයට සම්බන්ධ වෙලා තියෙන්න ඕන ඉන්ටර්නෙට් වලට. right ඒ සම්බන්ධය නැති වුණොත් මොකද වෙන්නේ මේක මේ පරිගණකයට සම්බන්ධ වෙලා ඒ වෙබ් පිටුව වෙනත් පරිගණකයක් වෙත ලබා ගැනීම හැකියාව නැහැ. මොකද මේ ජාල සම්බන්ධය නැති වෙලා තිබුණා. ඉතින් ඒක ලොකුම ගැටලුවක්. ඒ වගේම අර මම කිව්ව මේක පළවෙනි එක දෙවෙනි ගැටලුව හැටියට අපිට අර සැකසුම්ධාරිතාවය කියන එක අපේ අඩු නිසා හරි processing capacity එක අඩු නිසා අපිට මේ වගේ පරිගණකයක් අපිට ඒ කාර්ය සඳහා භාවිතා කරන්න බෑ. ඉතින් ඒක නිසා අපි සාමාන්‍යීකරණ සිරිතක් තමයි මොකද්ද? මෙන්න මෙහෙම වෙබ් සේවාදායකයෙක් වෙත අපේ ඕනෑම වෙබ් පිටුවක් වෙබ් අඩවියක් අපිට තැන්පත් කිරීම සිද්ධ කරන්න පුළුවන්. මේ තැන්පත් කරන වෙබ් අඩවි සඳහා යම් ගෙවීමක් සිද්ධ කරන්න ඕන. right ඒ ගෙවීම අවුරුද්දකට හෝ අවුරුදු 2-3කට වෙන්න පුළුවන්. right එතකොට මෙයාලා මොකද කරන්නේ මෙන්න මේ සේවාව ලබා දෙනවා right මේ සේවාව යාලා ලබලා දෙනවා ලෝකයේ තියෙන ඕනෑම ජාලගත වීමක් අන්තර්ජාලගත වීමක් හරහා මෙන්න මේ අපි ගබඩා කරන වෙබ් අඩවිය ලෝකයේ ඕනෑම තැනක සිටින පුද්ගලයෙකුට දැක බලා ගැනීම හැකියාව ලැබෙනවා ඒ වගේ ප්‍රබල ලෙස ක්‍රියාත්මක විය හැකි සේවාදායක පරිගණකයක් හැටියට තමයි මෙන්න මේ වගේ වෙබ් සේවාදායක පරිගණක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේ වගේ 100%ක්ම අප් ටයිම් එකක් ගොඩක් වෙලාවට 99.9 අප් ටයිම් කියලා කියන්නේ. ඒ කියන්නේ මේකේ අප් ටයිම් කියන්නේ සෑම වෙලාවෙම ඔන්ලයින් ඉන්නවා කියන එක. යම් අවස්ථාවක කිසියම් හදිසියෙ වෙන දෙයකින් මේක සමහර ලාවට ජාලයෙන් ඉවත් වීම එහෙම නැත්නම් ඩවුන් වීම කියන එක සිද්ධ වෙන්න පුළුවන් ඩවුන් වෙන එක ඒ හැරෙන්න ගොඩක් වෙලාවට මේක 99% 9 අප් ටයිම් එකක් හැටියට තමයි හඳුන්වන්නේ. එතකොට එයාලා සෑම වෙලාවකම මේකට ප්‍රබල ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් ලබා දෙනවා. එතකොට ඒ ඉන්ටර්නෙට් සම්බන්ධතාවය තුලින් තමයි මෙන්න මේ සේවාදායක ක්‍රියාත්මක වෙන්නේ. එතකොට මේකට අපි ගත්තොත් එහෙම හොඳ හරි ස්ට්‍රෝං ඉන්ටර්නෙට් කනෙක්ෂන් එකක් මෙන්න අන්තර්ජාලය කියලා හිතමු right අන්තර්ජාලයට හොඳ කනෙක්ෂන් එකක් සෑම විටම ලබා දෙනවා මෙන්න මේ වගේ 99.9 අප් ටයිම් එක. දැන් මීට අවුරුදු කීපයකට කලින් ගත්තොත් ගොඩක් වෙලාවට සමහර වෙබ් අඩවි අපි ගත්තොත් එහෙම සමහර අවස්ථාවලදී අපි ඒ වෙබ් අඩවි අපිට දැක ගන්න හම්බෙන්නේ නැහැ. වෙබ්සයිට් not available ඔය වගේ දේවල් අපිට මැසේජ් හැටියට එනවා. නමුත් අද මෙන්න මේ තාක්ෂණයේ දියුණුවත් සමග මෙයාලා කරන දෙයක් තමයි මෙයාලගේ සර්වර්ස් කීපයක් භාවිතා කරනවා. එතකොට එක සර්වර් එකක් ඩවුන් වුණොත් ඒක ටග් ගාලා එයාලා අපි දෙන රික්වෙස්ට් එක ඒක එයාලා වෙනත් පරිගණකයක් වෙත යොමු කරනවා. එතකොට මේ වෙලාවේ මේ පරිගණකයේ මොන හරි සකස් කිරීමක් අලුත් වැඩියා කිරීමක් තියෙන්න පුළුවන් ඒ සර්වර් එකේ. නමුත් ඒ වෙලාවට ඒක එයාලා ඩවුන් වෙන්නේ නැහැ. මොකද ඒක ඉන්ටර්නෙට් තුලින් එයාලා සම්බන්ධ වෙනවා තවත් සේවාදායක පරිගණකයක් වෙත. එතකොට මෙන්න මෙහෙම සම්බන්ධ වුණාම ඇත්තටම කියනවා නම් මේක 100%ක්ම සම්බන්ධතාවය රැකිලා තියෙනවා. ඒක නිසා මේ සේවාව සපයන යම් ආයතන තියෙනවා. එතකොට වෙබ් සර්වර්ස් සේවාව සපයන ආයතන right. එතකොට මෙන්න මෙහෙම සපයන සේවාව අපි මොකද කරන්නේ? අන්තර්ජාලයට සම්බන්ධ වෙලා අපේ පරිගණකයන් වෙත ලබා ගැනීම සිද්ධ කරනවා. එතකොට මෙයා තමයි ක්ලයන්ට් වෙන්නේ right. ක්ලයන්ට් එහෙම නැත්නම් සේවාව ලබා ගන්න එක්කෙනා වෙන්නේ. එතකොට මෙයා තමයි සේවාව සපයන්නේ. හරි. සේවාව සැපයීම සිද්ධ කරන්නේ. මේ සේවාව සැපයීම සිද්ධ කරන්නේ මොකක් පදනම් කරගෙන? අන්තර්ජාලය කියන හුවමාරු ක්‍රමවේදය පදනම් කරගෙන තමයි සම්බන්ධතාවයක් තුළින් මේක ඇති කරගන්නේ. එතකොට මේක සිද්ධ වෙන ආකාරය ගත්තොත් එහෙම අපි කතා කරලා තියෙනවා මේක අර අපි වෙබ් අතිරික්ෂයක් මගින් මොන හරි ඉල්ලීමක් කරනවා
එතකොට මේක කෙලින්ම යොමු කරනවා DNS සර්වර් එකක් වෙත. වසම් නාම සේවාදායකයක් වෙත. අර අපි යොදන නම domain name එක right වසම් නාමය මෙයා පරිවර්තනය කරලා දෙනවා නැවත අපිට IP ලිපිනයක් හැටියට. මේ IP ලිපිනය තමයි අන්තර්ජාලය හරහා ගිහිල්ලා අපි ලෝකේ කොහේ හරි තියෙන සර්වර් එකක් වෙත යොමු වීම සිද්ධ වෙන්නේ. මේ යොමු වීම හරහා මොකද වෙන්නේ? මෙයාලට නැවත ඒක අපි යවන රික්වෙස්ට් එකට අපිට රෙස්පොන්ස් එකක් ලැබෙනවා. එතකොට මෙන්න මේ වෙබ් පිටුව අපිට අපේ පරිගණකය තුල බාගත වීම එහෙම නැත්නම් ඩවුන්ලෝඩ් වීම නැත්නම් අපිට දර්ශනය වීම කියලා අපිට කියන්නත් පුළුවන් සිද්ධ වෙනවා. එතකොට ඒක ඩවුන්ලෝඩ් වෙලා තමයි දර්ශනය වෙන්නේ. ඔන්න ඒක ආකාරයට තමයි වෙබ් සේවාදායක ක්‍රමය භාවිතා වෙන්නේ. එතකොට මේ සඳහා අපි භාවිතා වෙන නියමාවලිය තමයි මොකද්ද? HTTP හෝ HTTPS කියන Hypertext Transfer Protocol හෝ Hypertext Transfer Protocol secured ආරක්ෂිත ක්‍රමය හැටියට හඳුන්වන්න පුළුවන්. එතකොට මේකත් සේවාලාභී සේවාදායක ආකෘතියක්. එතකොට අන්තර්ජාලය හරහා මේ විදිහට වෙබ් සේවාදායකයෙක් හරහා සම්බන්ධ වෙලා අපිට අවශ්‍ය වෙබ් පිටු ලබා ගැනීමේ ක්‍රියාවලිය සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ වෙබ් සේවාදායකයෙක් ගත්තොත් වෙනත් කාර්යයන් සිද්ධ කරන්නේ නැහැ. මොකද කාර්ය එකම වෙබ් පිටු වෙබ්සයිට් දර්ශනය කරවීම අවශ්‍යයට ලබා දීම තමයි සිද්ධ කරන්නේ. මොනක තමයි වෙබ් සේවාදායක කාර්ය වෙන්නේ. හොඳයි වෙබ් සේවාදායකය අපි කියවලා බලමු. අදිපාට තැන්මාරු නියමාවලිය භාවිතයෙන් විශ්ව විසිරි වියමනි. එතකොට World Wide Web නැත්නම් www කියන සේවාව සඳහා අපිට භාවිතා කරන නියමාවලිය තමයි මොකද්ද? අදිපාට තැන්මාරු නියමාවලිය. වෙබ් පිටු ගබඩා කර ඇති පරිගණකයන් වෙත වෙබ් අතිරික්ෂයක් හරහා සම්බන්ධ වී වෙබ් අඩවි වෙත පරිශීලකයන්ට පිවිසීමට හැක. හරි? ඒ කියන්නේ අපිට මේ විදිහට වෙබ් අතිරික්ෂයක් හරහා අර රික්වෙස්ට් එක අවශ්‍ය ඉල්ලීම තුලින් වෙබ් සේවාදායක පරිගණකයක් වෙත සම්බන්ධ වෙලා ඒ වෙබ් පිටු අපි වෙබ් අඩවිය ලබා ගැනීම සිදු කරන්න පුළුවන් කියන එක. මෙසේ වෙබ් අඩවි ගබඩා කර අවශ්‍ය විට වෙබ් අඩවි පරිශීලක වෙත ලබා දෙන එනම් වෙබ් සත්කාරය වෙබ් හොස්ටිං කියන එක සිදු කරන පරිගණක වෙබ් සේවාදායක පරිගණක වේ. අර හොස්ටින් එක මේ සේවාව සත්කාරය සපයන්නේ කවුද? වෙබ් සේවාදායක පරිගණකය. එතකොට බොහෝ වෙලාවට අද ගත්තොත් එහෙම තියෙන මෙන්න මේ අන්තර්ජාලය තුල තියෙන වෙබ් අඩවි වලින් 95ක් 90 විතර ප්‍රමාණයක් ඇත්තටම මෙන්න මේ වෙබ් සේවාදායකයන් පොදුවේ භාවිතා කරන වෙබ් සේවාදායකයන් හරහා තමයි සම්බන්ධ වෙලා ක්‍රියාත්මක වෙන්නේ. ගොඩක් ආයතන සමහර ඒවා තියෙනවා යාළගෙම වෙබ් සේවාදායක පවත්වාගෙන යනවා. මේවා ගොඩක් වෙලාවට ගත්තොත් එහෙම ගොඩක් අර රහස්‍ය ආකාරයේ වෙබ් අඩවි පවත්වාගෙන යන ආයත තියෙනවා. ඒ කියන්නේ මේ වගේ තියෙන වෙබ් අඩවිය රහසේ පවත්වාගෙන යනවා නෙවෙයි. වෙබ් අඩවියක් කියන එක හැමෝටම බලන්න පුළුවන් වෙන්න තියෙන. නමුත් ඒවයි තියෙන ඇතුලේ තියෙන දත්තයන් මෙන්න මේවා ඉතාමත් රහස්‍යයි. අපි මේ වගේ වෙබ්සයිට් එකක් අපි නිර්මාණය කරනකොට ඒකට දත්ත ඇතුළත් කරගන්නවා අපි. ඒ ඇතුළත් කරන දත්ත අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ වෙබ් සේවාදායකයෙක් ගබඩා කිරීම සිද්ධ කරනවා. right? ඒ ගබඩා කරනකොට මොකද වෙන්නේ? අපේ දත්ත මෙන්න මේ තුන්වන පාර්ශවයක්. ඇත්තටම මෙයා අපි නමුත් මේක වෙනත් පාර්ශවයක් වෙත බාහිර පාර්ශවයක් වෙත යොමු වෙනවා. එතකොට මොකද වෙන්නේ? අපේ දත්ත තමයි යන්නේ. එතකොට මෙන්න මේ වෙබ් සේවාදායකය හැන්ඩල් කරන එහෙම නැත්නම් මේක මැනේජ් කරන කවුරු හරි කෙනෙකුට පුළුවන් වුණා මේකේ තියෙන දත්ත ලබා ගැනීම සිද්ධ කරන්න. ඒක නිසා සමහර වෙබ් අඩවි කියන ඒවා මෙන්න මේ වගේ වෙබ් සේවාදායකයන් තුල ගබඩා කිරීම සිද්ධ කරන්නේ නැහැ. හොස්ටිං කිරීම සිද්ධ කරන්නේ නැහැ. මොකද ඒ තියෙන දත්තයන් පිටතට ගලා යamak සිද්ධ වෙයි කියලා. ඒකට ඔය ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව එතකොට රාජ්‍ය ඇමරිකාවේ රජයේ තියෙන වෙබ් අඩවි ඔන්න ඔය වගේ දේවල් එයාලා වෙනම පවත්වාගෙන යාම සිද්ධ කරනවා. මොකද ඒකේ ආරක්ෂාව ඒ දත්තයන් පිටතට ගලා යෑමේ හැකියාවක් ඇති වෙයි කියන අවදානම්කාරී තත්වය නිසා. හරි. හොඳයි. ඒ ඇරෙන්ට මෙන්න මේ ප්‍රධාන වශයෙන් මෙන්න මේ වගේ පොදුවේ භාවිතා කරන වෙබ් සේවාදායකයන් භාවිතා කරනවා. උදාහරණයක් කියන්න පුළුවන් GoDaddy කියන එක, එතකොට Bluehost කියන එක, ඔන්න ඒ වගේ හොස්ටිං
හරි වෙබ් හොස්ටිං වෙබ් හොස්ටිං සර්වර්ස් කියලා ගහන්න. එතකොට ගොඩක් වෙලාවට ඔයාලට ගොඩාක් දැක් ගන්න පුළුවන්. හොස් මොන්ස්ටර් කියලා එකක් තියෙනවා. හොස් මොන්ස්ටර් කියන